මේ අර දෙවෙනි පාඩමේ පුංචි ගණන් කොටසක් තියෙනවා අපි අතෑරලා ආවේ මොකද මේ පස්වෙනි පාඩමේ කොටසත් එක්ක සම්බන්ධ හින්දා මම එතෙන්දි කරන්න හිතාගෙන මේ මතක ඇති hard disk එකේ කොටස් වෙන් වෙනකොට මෙන්න මේ වගේ මේක පේනවා නේද ස්ක්‍රීන් එක ස්ක්‍රීන් එක පේනවද මට මැසේජ් එකක් හරි එවන්න කවිෂා කවිෂාට පේනවා මිස්. හරි පුතේ. ඔන්න අපි මේ ඉගෙනගෙන තියෙනවා පරිගණකයේ දත්ත තැන්පත් කරනකොට විවිධ බාහිර උපක්‍රම උපකරණ පාවිච්චි කරන්න පුළුවන් කියලා. පේනවා මීට. හරි. එතකොට එයින් එකක් තමයි නැත්නම් ප්‍රධාන දත්ත ගබඩා කරන ඒකකයක් තමයි hard disk එක කියන්නේ. එතකොට hard disk එකේ දැන් අපි එහෙම මේ මම හිතන්නේ මම ඔය රූප සටහන් ටික පෙන්නලා එහෙම ඒ ටික කරාට ඒකෙන් ගණන් හදන කොටස කරේ නෑ. මොකද මේ පස්වෙනි පාඩමේ කොටසට සම්බන්ධ හින්දා. හරි. අද හරි. දැන් පේනව නේද පුතේ? සමහරවිට කට්ටියට පොඩි තාක්ෂණික ගැටලුවක් තියෙනවා. හරි මේකේ තියෙන පුතේ මේ hard disk එකේ ඔයගොල්ලෝ දන්නවා මේක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. ඇතුළ නේද? අපි අර පාසලේදී දැක්කා. platters එහෙම නැත්නම් තැටි කිහිපයකින් තමයි ඇතුළත මේක හැදිලා තියෙන්නේ. එතකොට චුම්බක තැටි වලින් නේ ඒවා මේ කීපයක් වෙන්න පුළුවන් එක එක ප්‍රමාණ වෙන්න පුළුවන්. එතකොට මේකට තමයි අපි සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ හෙඩ් එක. නැත්නම් හෙඩ් එක මේ භාවිතා කරගෙන තියෙන ඇක්සස් ආර්ම් එක. නේද? රන්දවණයක් තුල තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේක කැරකෙනකොට මේ තැටි කැරකෙනකොට තමයි මේකේ අපිට අවශ්‍ය දත්ත ගබඩා කරන ස්ථානය හොයාගෙන එතෙන්ට ගබඩා කරන්න. එතකොට ඒ තියෙන ස්ථානයේ ඉඩ තියෙන ස්ථාන හොයාගෙන ඒ විදිහට ඒකේ ගබඩා වෙන්නේ. එතකොට මේවට අපි කියනවා මොනවද? තැටි කියලා නැත්නම් ප්ලැටර්ස් කියලා. මේවා ඊට පස්සේ කොටස් වලට බෙදනවා. ඒක මෙන්න මේ රූප සටහන් පැහැදිලි වෙයි මම හිතන්නේ. මේක පේනවද ඔයගොල්ලන්ට කියන්න චුට්ටක්? ඉතින් මම පොඩ්ඩක් ලොකු කරන්න බලන්න. මට රූපේ පෙන්වන්න ඕන. මෙන්න මේක. මේ විදියට වෙන් කළා තියෙන්නේ මේ රවුමට කියන්නේ මෙන්න මේ ඔන්න දැන් පේනවා ඇති පැහැදිලිව මේවට කියන්නේ ට්‍රැක්ස් කියලා. ඊට පස්සේ මේවා කොටස් වලට බෙදුවාම මෙන්න මේ එක කොටසකට කියනවා සෙක්ටර් එකක් නැත්නම් කැටිත්තක් කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් එක සෙක්ටර් එකක 512යි බයිට්ස් තැන්පත් කරන්න පුළුවන්. නමුත් දැන් වර්තමානයේ හදන hard disk වල මේ විශාල ප්‍රමාණයක් ඊට වඩා 4096ක් විතර බයිට්ස් තැන්පත් කරන්න පුළුවන්. මේ ගැන ඔයගොල්ලන්ට නෝට් එකක් තියෙනවද නැත්නම් ලියා ගන්න අවශ්‍ය වෙනවද? කවිෂා පොඩි සටහනක් දෙන්න ඕනද? ඔව් මිස්.
ඕන. හරි එහෙනම් අපි ඉක්මනට ලියාගමු එහෙම. මේක හැබැයි දෙවෙනි පාඩමටයි සම්බන්ධ. හරි. මෙහෙම ලියාගන්න මාතෘකාවක් ලියන්න කමන්නේ ඔතන උනත් කමන්නේ මොකද ගණන් කොටසක් මේක තියෙන්නේ. දත්ත ගබඩා කිරීමට යොදා ගන්න. මට ඇහුන්නේ නැහැ පුතේ. ටීචර් දාපු PDF එකේ තිබ්බ ඔය ටික. ඒ කියන්නේ උත්තර විස්තරයක් තිබ්බ නේ චූටි එකක්. පොඩි එකක් තිබ්බා. කමන්නේ එක වාක්‍ය ගන්න චුට්ටක් ලියා ගන්නකො. එතකොට ඔයගොල්ලන්ට හොඳයිනේ. මෙහෙම ලියමුකෝ. දෘඩ තැටියක් නැත්නම් දත්ත ගබඩා කිරීමට යොදා ගන්න ප්‍රධාන ඒකකයක් වන වාක්‍යයක් දෙකක් ලියමු. දත්ත ගබඩා කිරීමට යොදා ගන්න ප්‍රධාන ඒකකයක් වන දෘඩ තැටියෙහි දත්ත තැන්පත් වීමේදී ඒවා පහත අයුරින් කොටස් වලට බෙදා තැන්පත් වේ. ඊට පස්සේ යටින් ලියන්න ඒ තැන්පත් වෙන විදිය යට පස්සේ ලියමු. ඔතනින් ලියන්න දෘඩ තැටියක් නිර්මාණය වී ඇත්තේ තැටි වරහන් ඇතුලේ මේකේ තියෙනවා වචනේ ප්ලැටර්ස් කිහිපයකිනි. දෘඩ තැටියක් නිර්මාණය කර ඇත්තේ තැටි එහෙම නැත්නම් ප්ලැටර්ස් කිහිපයකිනි. හරි ඒ ගැන වැඩි විස්තර ඕනේ. ඊට පස්සේ මම දෙන්නේ මෙන්න මේ වගේ පස්සේ පින්තූරයක් ඇඳ ගන්නවත් පුළුවන් නේද ඔයගලන්ට? ඒ ටික තියෙනවා නෝට් එකේ තියෙනවා. ඒ හින්දා චුට්ටක් මෙන්න මේක අපි චුට්ටක් ලියාගමු. ට්‍රැක් එකක් කියන්නේ මොකද්ද? සෙට් එකක් කියන්නේ මොකද්ද කියන එක. යටින් ලියන්න ට්‍රැක් නැත්නම් වලලු. දෘඩ තැටියේ ප්ලැටර් එකක් නැත්නම් තැටියක් ට්‍රැක්ස් කිහිපයකට බෙදා ඇත. වලලු තනි එකක් ලෙස ගත් විට එය සිලින්ඩරයක් ලෙස නම් කෙරේ. වලලු තනි එකක් ලෙස ගත් විට එය සිලින්ඩරයක් ලෙස නම් කෙරේ. හරි නේද?
ඊට පස්සේ ලියන්නේ කැටිටි නැත්නම් sectors. sectors වලට ලියන්න. track එකක් කුඩා කොටස් වලට වෙන් කර ඇති අතර එවැනි කුඩා කොටසක් track එකක් කුඩා කොටස් වලට වෙන් කර ඇති අතර එවැනි කුඩා කොටසක් sector එකක් නැත්නම් කැටිට්ටක් ලෙස හැඳින්වේ. දත්ත තැන්පත් වන්නේ කුඩා sectors තුනයි. එතකොට මේ කැටිට්ටක තමයි මේ දත්ත තැන්පත් වෙන්නේ. කුඩා sectors තුනයි. මේකත් ලියන්න යටින් තරු ලකුණක් හරි දාලා X sector එකක X sector එකක 512 bytes තැන්පත් කළ හැකි අතර bytes 512යි. මම මේ bit byte අතර සම්බන්ධයත් අත් දෙන්නම්. ඒ ටිකක් දුන්නේ නැහැ. එතකොට ගණන් හදන්න ඕගොල්ලන්ට ගොඩක් පහසු වෙනවා. ඒ ටික දැනගත්තාම 512යි bytes තැන්පත් කර ඇති අතර වර්තමානයේ අලුත් ඒ වගේ මෙම ධාරිතාව bytes 4096ක් පමණ වේ. වර්තමානයේ මෙම ධාරිතාව bytes 4096ක් පමණ වේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පස්සේ පොඩි ඉඩක් තියන්න මේක ඇඳ ගන්න. රවුම ඇඳලා වටේ ට්‍රැක්ස් ටික ඇඳලා සෙක්ටර් එක නම් කරගන්න. කලින් මම හිතන්නේ මේක ඇඳේ නෑ. ඔයගොල්ලෝ ගාව තියෙන ඇතිනේ PDF එකේම දීලා ඇති. නැත්නම් ඇති දෙයක් නෑ. මේක රවුම ඇඳලා පොඩි රවුන්ඩ් ටික ඇඳලා මේක සෙක්ටර් එකක් කියන්නේ මේ එක කොටසක් කැටිත්තක් කියන්නේ. ට්‍රැක් එකක තියෙන එක කොටසක්. එහෙම නම් කරගන්න. හරි නේද? එතෙන් නිකන් ප්‍රශ්නයක් නෑනේ. හරි නේද? අපි ඊළඟට යමු. ප්‍රවේශ කාලය access time එක කියන්නේ මොකක්ද කියලා. මේක මේ හොඳට පෙන්නලා තිනවා පුතේ. මේ platters නැත්තම් tatty ඊට පස්සේ මේ තනි එකක් ගත්තාම එක track එකක් ගත්තාම ඒ ටික ඔක්කොම බැලුවාම එන්නේ සිලින්ඩර් ආකාර හැඩයක්. ඒක සිලින්ඩර්ස් කියලා නම් කරලා තියෙන්නේ ඒකයි. මේ එක platter එකක තියෙන tracks තමයි මේ පල්ලෙහා පෙන්නලා තියෙන්නේ. ඔය තනි platter එකක තියෙන tracks ටික මේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ එක track එකක් ගත්තොතින් මෙන්න මේ විදියට sectors වලට වෙන් වෙලා තියෙනවා. හරි? ඒක තේරෙනවනේ මේ platter එකක් වෙන් වෙච්ච විදිය. tracks වලට වෙන් වෙලා ඒක තනි sector එකක් විදියට ගන්න මෙන්න මේ පොඩි කොටසක් එතකොට sector එකක් විදියට එන්නේ. මේක අඳින්න ඕනේ නැහැ. ඒක මේ අර ඔයගොල්ලන්ගේ මේකේ
හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒක PDF එකේ තියෙනවා. හරි ඊට පස්සේ access time එක ගැනයි මම මේ කියන්න හැදුවේ. මොකද්ද මේ access time එක කියන්නේ කියලා. මේක දැන් ඔයගොල්ලෝ දන්නවා මේ 30 නේද hard disk එකේ එක platter එකක් ගත්තොත් මෙහෙම කැරකෙනවා. එතකොට මේ head එක මේ තියෙන arm එක ඒක මෙහෙම දෙපැත්තට මේ ගමන් කරනවා. එතකොටයි අපේ data එක අපිට search කරාම හොයාගන්න සහ අපේ data තැන්පත් කරනකොට ඒ ස්ථානයේ හොයාගන්න අවස්ථාව ලබා දෙන්නේ. එතකොට මේකේ අපිට access time එක කියන්නේ මොකද්ද? මේ සමස්ත ක්‍රියාවලිය මොකද්ද සමස්ත ක්‍රියාවලිය කියන්නේ track එක වෙත ඇවිල්ලා මේක අදාළ track එකට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ අදාළ sector එක හොයාගන්න මුළු කාලය නේද sector එක head එක තිබෙන ස්ථානයට පැමිණෙන්නේ ඒ සඳහා ගත වන මුළු කාලය. ඒ කියන්නේ අපි අපේ file එක data එක තැන්පත් කරන ස්ථානය හොයාගන්න ගත වන මුළු කාලය තමයි access time එක කියන්නේ. හරිද? ඒකට චුට්ටක් ලියාගමු පුතේ. මේ පින්තූර ඕනනම් මම ඔයගොල්ලන්ට එවන්නම් මේකට දාන්නම්. පොඩි වාක්‍යයක් විතරක් ලියාගන්න. මෙහෙම ලියමු පුතේ. ලියන්න දත්ත තිබෙන track එකෙහි අදාළ sector එකට අදාළ කැටිත්තට අදාළ sector එකට පැමිණීමට ගතවන සම්පූර්ණ කාලය access time වේ. ඊට පස්සේ අටින් ලියන්න මෙන්න මේ access time එක කියන්නේ seek time නැත්නම් ප්‍රවේශ කාලයකට එකතු කරනවා rotational delay. rotation මේ සමීකරණෙත් තියාගන්න සමහර විට මේවයි පොඩි ගණන් දාන්නත් පුළුවන්. access time එක හොයන්නේ seek time එකට එකතු කරන rotational delay එක. අපි දැන් බලමු මොකද්ද මේ seek time එක කියන්නේ කියලා. හරි යටින් ලියන්නේ ප්‍රවේශ කාලය නැත්නම් seek time එක කියන්නේ මොකද්ද? දත්ත තිබෙන sector එක වෙත head එක යොමු කිරීම සඳහා දැන් අදාළ sector එක මෙතන නම් එතෙන්ට head එක යොමු කරන්න මේ head එක මේක දැන් මේ පැත්තට කරකැවෙනවා sorry මේ head එක මෙහෙම මේ දෙපැත්තටනේ යන්නේ පේනව නේද ඔයගොල්ලන්ට මෙහෙම ගමන් කරනකොට වමට දකුණට ගමන් කරනකොට මේක මේ මොකද්ද අපේ track නැත්නම් අපේ play මේ palette එක නැත්නම් අපේ පැටිය මෙහෙම ගමන් කරන්නේ rotate වෙනවා කරකැවෙනවා. එතකොට මේ අදාළ set එකට යන්න කලින් track එක වෙත තමයි ගමන් කරන්න ඕන. මොකද්ද head එක. නේද? head එක මුලින් යොමු වෙන්නේ අදාළ එන මේක 33 නම් අපේ sector නම් එක 33ට යන්න කලින් එයා පළවෙනි track එකට යන්න ඕන. මේකනේ අපේ පළවෙනි track එක. අන්න ඒ සඳහා ගත වන කාලය තමයි කියන්නේ seek time එක කියලා. හරි පොඩි වාක්‍යයක් ලියන්න. දත්ත
දත්ත තිබෙන ට්‍රැක් එක වෙත ගමන් කිරීමට දත්ත තිබෙන ට්‍රැක් එක වෙත ගමන් කිරීමට ගතවන කාලය seek time ලෙස හැඳින්වේ. එතකොට මොකද්ද ගමන් කරන්නේ හෙඩ් එක. අපි ඒක ලියුන්නේ නැහැ නේද පුතේ. මේව ලියන්නේ නම් වරහන් ඇතුලේ ලියන්න හෙඩ් එක යොමු කිරීම සඳහා කියලා. ඒ කියන්නේ දත්ත තිබෙන ට්‍රැක් එක වෙත හෙඩ් එකයි ගමන් කරන්නේ. හෙඩ් එක යොමු කිරීම සඳහා වන කාලය සඳහා ගත වන කාලය කියලා. උදාහරණයක් තියෙනවා රූප සටහනේ බිඳුව නැමැති සෙක්ටර් එකෙහි දත්ත කියවීමට අවශ්‍යයි සිතමු. ඔන්න බිඳුව තියෙන්නේ මෙන්න මෙතන. ඔයගොල්ලන්ට පේනවනේ රූපේ. නේද? බිඳුව මෙතන තියෙන්නේ. ඔන්න ඕක දත්ත කියවන්න නම් එයා ඉන්නේ ට්‍රැක් 3 වල මේ 1 එක, මේ 2 එක, මේ 3 එක. ට්‍රැක් 3 වල තමයි බිඳුව ඉන්නේ. එතකොට මේ හෙඩ් එකට සිද්ධ වෙනවා මේක දැන් මේ පැත්තට ගමන් කරන්නේ මේක මෙහෙම දෙපැත්තට. එහෙම යනකොට බිඳුව මෙතෙන්ට ආවහම මේක ගමන් කරන මේ ට්‍රැක් එකට ඉස්සෙල්ලාම තුන්වෙනි ට්‍රැක් එක හොයාගෙන එයා යන කාලය තමයි මේ සීක් ටයිම් එක කියලා කියන්නේ. දැන් මේක TNT කියවන්නම සෙක්ට් එක පවතින තුන්වෙනි ට්‍රැක් එක තුලයි. නමුත් රූපේ පෙන්වන ආකාරයට මේ වෙන විට හෙඩ් එක තිබෙන්නේ පළවෙනි ට්‍රැක් එකේ. දැනට තියෙන පළවෙනි එකේ. එතකොට හෙඩ් එක තුන්වෙනි ට්‍රැක් එකට යන්න. 1 2 3 තුන්වෙනි ට්‍රැක් එකට යන්න ගමන් කරන්න ගතවන කාලය තමයි සීක් ටයිම් එක කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න. හරි මම මේක දාන්නම්කො එතකොට ඔයගොල්ලන්ට ඕන නම් මේ ඇඳ ගන්න පුළුවන් ඇඳ ගන්නත් එච්චරම අවශ්‍ය නැහැ. ඉතින් ඒක පැහැදිලිනේ නේද? ඔන්න ඊට පස්සේ රොටේෂනල් ඩිලේ කියන. දත්ත තිබෙන සෙක්ටර් එක හෙඩ් එක යටට පැමිණීමට ගතවන කාලය. එතකොට ට්‍රැක් එකට යන කාලය තමයි සීක් ටයිම් එක. හෙඩ් එක අදාළ සෙක්ටර් එකට දැන් බිඳුව නම් බිඳුවට ළඟා වෙන්න බිඳුව ඒ කියන්නේ මේ මෙතෙන්ට ඇවිල්ලා මේ විදිහට හෙඩ් එක එතෙන්ට ලඟ වෙන්න ගතවන කාලය තමයි රොටේෂනල් ඩිලේ කියලා කියන්නේ. හරි මේකේ තියෙන උදාහරණය හෙඩ් එක තුන්වෙනි ට්‍රැක් එකට පැමිණි පසු දත්ත කියවීමට අවශ්‍ය බිඳුව නැමැති සෙක්ටර් එක හෙඩ් එක යටට පැමිණිය යුතුයි. මේක මෙහෙම කරකැවල මෙතෙන්ට එන්න ඕන මෙයාට දත්ත කියවා ගැනීම සඳහා. එතකොට ඒක රොටේෂනල් ඩිලේ. ඒකට ගතවන කාලය. ඒකත් පොඩ්ඩක් ලියාගමුකෝ. රොටේෂනල් ඩිලේ කියලා ලියන්න. දත්ත තිබෙන සෙක්ටර් එක හැටිත්ත හෙඩ් එක යටට පැමිණීමට ගතවන කාලය දත්ත තිබෙන සෙක්ටර් එක හෙඩ් එක යටට පැමිණීමට ගතවන කාලය මෙසේ හැඳින්වේ. මම මේ රූප සටහන් ටික එවන්නම් අවශ්‍ය නම් ඇඳ ගන්න නැත්නම් print out එකක් අරන් අලව ගන්න හරි පුළුවන්. පොඩ්ඩක් ඉඩ තියන්න පුතේ පිටු භාගයක් විතර තියන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙනවනේ. මේක නම් නෑ මං හිතන්නේ PDF එකේ වගේ. හරි. ඔන්න ඊට පස්සේ තියෙනවා පුංචි ගානක් හදන්න. ගාන හදන්න කලින් මං ඔයගොල්ලන්ට අර අපි මේ bit byte සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දන්නේ නැහැ මං හිතන්නේ චේනුකට නම් දුන්නත් දන්නේ නැහැ ටීචර්. මේ දුන්නද චේනුකට? ඔඩියෝ කනෙක්ට් වෙන්න අමාරු නම් chat එකක් එවන්න. ඔය සද්දයක් නැහනේ. හරි. කමන්නේ මේක අහගන්නකෝ. ඔන්න මම දැන් කියනවා ඔයගොල්ලෝ දන්නවා පරිගණකයේ දත්ත
තැන්පත් වෙනකොට නැත්නම් අපි මේ දත්තමයින කුඩාම ඒකකයේ තමයි බිට් කියන්නේ කියලා. හරිද? බිට් කියන වචනේ අහලා තියෙනවා. එතකොට පරිගණකයේ දත්තමයින කුඩාම ඒකකයේ තමයි බිට් කියන්නේ. එතකොට අපිට මෙන්න මේ සම්බන්ධ ටික අත්‍යවශ්‍ය වෙනවා. සංකල්ප දැන් ඇහැරිලා තියෙනවා. හරි. ඔන්න බලන්නකෝ. මම මෙන්න මේ ලියන සම්බන්ධ ටික ඕගොල්ලන්ට අත්‍යවශ්‍යයි. හරිද? මොනවද? 1 byte. එක byte එකක් කියන්නේ 8 bits. bit එකක් තමයි කුඩාම ඒකකය. සංකල්ප දැන්ද ඇහැරුනේ? ඈ? එලාම් එක වැදුන්නේ. හරි ෂෝ. අපි 6 මාට පටන් ගන්න. එක byte එකක් කියන්නේ 8 bits. එතකොට byte 1024ක් කියන්නේ 1024ක් කියන්නේ අපි කියනවා 1 කිලෝබයිට්. අර ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ තමයි. 1000ක් නෙමෙයි හැබැයි 1024ක්. EYT. හරිද? අපි ඕක ලියනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා 1 KB කියලා ලියන්න පුළුවන්. නේද? ඊළඟට මොකද්ද? කිලෝබයිට් 1024ක්. කිලෝබයිට්ස් 1024ක් කියන්නේ මේක අපිට ලියන්න පුළුවන් 1 මෙගාබයිට්. නේද? එතකොට අපිට ඒක වරහන් ඇතුළේ ලියන්න පුළුවන් 1 MB. ඊට පස්සේ 1024යි මෙගාබයිට් කියන්නේ 1 GB නැත්නම් ගිගාබයිට්. ඊට පස්සේ 1024යි ගිගාබයිට් කියන්නේ 1 TB ටෙරාබයිට්. ඔය විදියට අපිට තේනුක මම ලිව්ව හරිද? කොහොමිස් හරි 1024යි ටෙරාබයිට් කියන්නේ 1 පෙටාබයිට්. ඒවයින් නම් එන්නේ නැහැ. ඔයගොල්ලන්ට ගොඩක් වෙලාට ගිගාබයිට් වලින් තමයි සාමාන්‍ය ගණන් හදන්න එන්නේ. ගිගාබයිට්, කිලෝබයිට්, මෙගාබයිට් ඒ අතර සම්බන්ධ වලින් තමයි එන්නේ.
ඔන්න ඔය ටික ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම පොතේ ලියා ගන්න ඕනේ. මේක ලියන්න ඕනේ පුතේ. අපි උඩින්ම ලියමු දත්ත මනින නැත්නම් එහෙම ලියන්න පරිගණකයේ දත්ත මනින ලියාගත් මෙයා ඕනේ නැහැ චේනිකුගේ තියෙනවා නම් ඕනේ නැහැ නෝට් එක. පරිගණකයේ දත්ත මනින කුඩාම ඒකකය මේ සංකල්ප පිටු දෙකක් විතර තියලා ලියන්න. හා පරිගණකයේ දත්ත මනින කුඩාම ඒකකය bits වේ. bits වේ. ඊට පස්සේ යටින් ලියන්න bit byte kb mb අතර සම්බන්ධය bit byte kb mb අතර සම්බන්ධය පහත පරිදි ලිවිය හැකිය. පහත පරිදි ලිවිය හැකිය කියලා මේක ඉක්මනට ලියා ගන්නකො. හොඳයි වෙලාව ඇති නේද? ලියාගත්තද? අපි මේකටම පුතේ ඔයගොල්ලන්ට මෙතන ඉඩ ඇති. මට ඒක අමතකුණා කියන්න. මේ 1024 කියන එක අපි ලියනවා. මට මේක නම් බල ලියන්න බැරි වෙයි නේද? දෙකේ 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය. හරිද? මේ මට බැරි මේ උඩට ගන්න. මේ කියන්නේ දෙකේ 10 වෙනි බලය තමයි 1024 කියලා කියන්නේ. එතකොට මේක ලියන්න පුළුවන් අපිට දෙකේ 10යි බයිට්ස් තමයි 1යි කිලෝබයිට් කියලා කියන්නේ. දෙකේ 10යි KB තමයි 1යි මෙගාබයිට් කියලා කියන්නේ. ඒක ඔයගොල්ලන්ට ගණන් හදනකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම මේක නිකන් ලියලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම මම කියන්නේ දෙකේ 10. හරි 1024ක් කියන්නේ 1024 කියන්නේ පුතේ දෙකේ 10. එතකොට මේ 1024 නේ ඕනම තැනකට ඔයගොල්ලන්ට දෙකේ 10 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගණන් හදනකොට අපිට මේ ලේසියෙම හිතන්නකො දෙකේ 1024 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024 කියලා ඔය වගේ ලොකු ගාණක් ආවතින් ඔයගොල්ලෝ ලියන්න ඕනේ මොකද්ද? දෙකේ 10 වැඩි කිරීම අපි එක් ගාණක් හදමු මතක් වෙන පොඩ්ඩක්. දෙකේ 10 වැඩි කිරීම දෙකේ 10. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ ගණන් මොනවද? දර්ශක මේවා ಗುಣ කරනකොට මේ බල එකතු වෙනවා කියලා එකක්. එහෙම එකක් කරානේ ගණන් වල නේද? O level පාස් නේද? එතකොට 10යි 20යි 30යි දෙකේ 30යි කියලා නැතුව මේ 1024 ඒවා තුනක් වැඩි කරන්න ගියොත් එහෙනම් මුළු පේපර් එකේම මේක වැඩි කරත හැකි නේද? ඒ හින්දා මේ ලේසියෙන්ම මෙන්න මේ බල ටික එකතු කරලා
මේ 2.30යි කියලා අදාළ ඒකකයේත් එක්ක ලියන්න පුළුවන්. හරි ඒ වගේ මේ අපි පොඩි උදාහරණයක් හදමු මේකෙන්. මෙහෙම ලියන්නකො. 2 GB උදාහරණයක් 2 GB pen drive එකක දෙකයි GB pen drive එකක අඩංගු ඇති දත්ත ප්‍රමාණය කිලෝබයිට් වලින් ලියන්න. මම කිව්වේ 2 GB මේක කිලෝබයිට් වලින් ලියන්න කියලා කිව්වේ. එහෙනම් ඕගොල්ලෝ මොකද කරන්නේ? කල්පනා කරන්න ඕන GB එකක් නුයි සම්බන්ධ වෙන මගේ සම්බන්ධ ටික මැකිලා ගියා. ඔයගොල්ලන් පොතේ දැන් තියෙනවනේ. 1 GB එක ළඟම සම්බන්ධය තියෙන්නේ මොකද්ද? මොකද්ද සංකල්ප? 1 GB එක 1 GB එක්ක මෙයා සමාන වෙන්නේ මොකටද? සංකල්ප පොතේ තියෙන එක බලන්න පොඩ්ඩක් කියන්න මට. 1 GB කියන්නේ මොනවද? අර 1024 ඒකද? ඔව් 1024 මොනවද? මෙගාබයිට්. ඔව්. ළඟම සම්බන්ධය තියෙන්නේ මොකද්ද? 1024යි මෙගාබයිට්. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් ප්‍රශ්නය අහන්නේ කිලෝබයිට් වලින් ලියන්න තියෙන්නේ නේද? 2 GB කියන එක මේ සමාන දෙක කියන එක නෑ හොඳේ. ඔක්කොම මැකෙනවා. මේ කමන්නේ. එතන පුතේ මේ මට කියන්න ඕනේ එතන 2 GB කියන එක අපි මේ ගාන හදනවා තාම. 1 GB කියන්නේ 1024යි මෙගාබයිට්. නමුත් අපෙන් ප්‍රශ්නේ උත්තරේට අහන්නේ කිලෝබයිට් වලින්. නේද? එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේකම මම මෙතන සමාන ලකුණක් දාලා ලියනවා ඊළඟ පේජේ මොකද්ද? මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? 1024 වැඩි කරන්න අනි වැඩි කිරීමට එක්ස් අකුර ගහනවා වැඩි කරන්න මෙගාබයිට් හා කිලෝබයිට් අතර සම්බන්ධය මොකක්ද? දැන් ඕගොල්ලෝ දන්නවා 1 MB කියන්නේ කිලෝබයිට් 1024. එහෙනම් අපිට පුළුවන් නේද මේ ඒකක වල කිලෝග්‍රෑම් ග්‍රෑම් කරනවා වගේ තමයි. කිලෝග්‍රෑම් එක ග්‍රෑම් 1000 නම් අපි කිලෝග්‍රෑම් 10ක් ලියද්දි මොකද කරන්නේ? 10 වැඩි කිරීම 1000. ග්‍රෑම් වලින් හොයන්න නම්. ඒ වගේ තමයි 1 MB එකක් 1024ක් නම් මොනවද කිලෝබයිට් මම මේ MB 1024 කියන එක වැඩි කරනවා 1024 වැඩි කිරීම මෙතන එහෙනම් එන්න ඕනේ මොකද්ද කවිෂා උත්තරයක් දෙන්න පුළුවන්ද මෙගාබයිට් 1 කිලෝබයිට් වලින් කොච්චරද 10ක්ද ඔයාගේ පොතේ බලනවා ලියන් තියෙන්නේ කොහොමද කියලා 1 MB කියන්නේ කොච්චරක්ද කිලෝබයිට් ඒ දෙක අතර සම්බන්ධය කීයද 1024යි නේද 1024යි KB නේද sorry 1024යි කිලෝබයිට් දැන් කියප එක තේරෙලා නෑ වගේ මේ බලන්නකෝ මම කිව්වේ අපිට ඕනනම් 1 නිකන් කිලෝග්‍රෑම් කියලා හිතන්න 1 kg කියන එක ඕගොල්ලෝ දන්නව නම් 1000යි g කියලා 1000යි ග්‍රෑම් කියන එක දන්නව නම් ඕගොල්ලන්ට පුළුවන් නේද මම මේ ලියපු එකම ලියමු 1024 කිලෝග්‍රෑම් කියන එක ග්‍රෑම් වලින් ලියන්න මොකක්ද අපි කරන්නේ
මොකද කරන්නේ? එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් නා 1024ක් කියන්නේ ග්‍රෑම් කීයද? මොකද කරන්නේ? එකක් 1000 නම් පුතේ අපි 1024ත් වැඩි කරනවා 1000න්. එක පෑනක මිල දන්නව නම් පෑන් 10ක හොයන්නේ කොහොමද? ඒ ගණන් තියෙන්නේ මෙතන IT නෙමෙයි. මේක වැඩි කරන්න 1000න්. එතකොටනේ අපිට ග්‍රෑම් වෙන්නේ. මේක තේරුණාද කවිෂා? ඔව් ටීචර්. එහෙනම් මේකත් තේරෙන්න ඕන. මේකෙත් මම කරේ ඒ වගේ වැඩක්. මොකද 1 MB කියන්නේ ඔයා දන්නවා 1024 කිලෝබයිට් කියලා. එහෙනම් මට ඕන 1024ක් MB හොයන්න නම් මම මොකද කරන්නේ? 1024 එහෙමම ලියලා මේ 1 MB මෙතන තියෙන එකක් MB මෙගාබයිට් නේ අපේ මේ මෙතන හරියට කිලෝග්‍රෑම් වගේ. මේ මෙගාබයිට් එක. එතකොට මේක මම වැඩි කරනවා 1024යි කිලෝබයිට් වලින්. දැන් ඔයා දන්නවා එකක් කියන්නේ 1024 කිලෝබයිට්. එහෙනම් මට මේක වැඩි කර ඉන්න ඕනේ නැහැ. මං කිව්වා ලේසියෙම මට ගන්න පුළුවන් මොකද්ද? මෙතෙන්ට ගිහිල්ලා මට මේක ලියන්න පුළුවන් කිව්වා සමාන ලකුණ දාලා කීයද? 2 මං කිව්වා ඒක ලියන්න පුළුවන් මට. මේක ලියන්න පුළුවන් මෙතන 10 වෙනි බලය. මේක ඇතුලේ ලියන්න දෙන්නේ නැහැ මම. කෝඩ් එකේ ලිව්වා නම් ඉවරයි නේද? ඔන්න බලන්නකෝ. මේක මට ලියන්න පුළුවන් 2 10 වෙනි බලය වැඩි කිරීම. නැවත මට ලියන්න පුළුවන් 2 මේ 1024ට මම ලියනවා 2 10 වෙනි බලය. හැබැයි මේවා මොනවද? ඒකකය කිලෝබයිට්. තේරෙනවද? ඒකකේ වෙනස් වෙන්නේ නැහැ. 1024 වෙනුවට මම ලිව්වා 210. මේ 1024 වෙනුවට මම ලිව්වා 210 කිලෝබයිට්. එතකොට මට අන්න මම තාම මේ හෙව්වේ මොකද 1 GB වලට පුතේ. 1 GB වලට හෙව්වා. හැබැයි අපේ ගාන කොහොමද තියෙන්නේ? මොකද්ද සංකල්ප ගානේ තියෙන්නේ? කිලෝබයිට් වලින් ඔව් 2GB 2GB. එහෙනම් අපිට සිද්ධ වෙන්නේ හොයාගත්ත 1 GB වලට එන උත්තරේ නැවත කීයද වැඩි කරන්නේ? හොයාගත්තේ අපි 1 GB එකකට නම් 2 GB වලට අදාළව එහෙනම් මොකද කරන්න ඕනේ? අපිට සිද්ධ වෙනවා මේන උත්තරේ එකෙන් වැඩි කරන්න. සංකල්ප මයික් ඔෆ් කරන්න සද්ද වැඩි ගෙද. තේරුණාද කියපු දේ? ඔන්න 2 GB කියන්නේ මොකද්ද? මේ ආපු උත්තරේ මේ අපි එකකට හොයපු එක දෙකෙන් වැඩි කර. මේ මොනවද? කිලෝබයිට්. හරිද? ඔන්න මට පුළුවන් දැන් මේ 10යි 10යි 20යි මෙතන තනි එකයි 2 21යි KB. මේක පැහැදිලි වුණාද? මේක අනිත් පැත්තටත් එන්න පුළුවන්. මේ වගේ 1024 හොම කරලා බයිට්ස් වලින් දීලා ඔයගලන්ට අහන්න පුළුවන් GB වලින් කීයද කියලා. ඒ වගේ වෙන්නත් පුළුවන්. එතකොට මොකද කරන්නේ? අදාළ සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න තියෙන්නේ. බෙදනවා කියලා ලොකු බෙදලි නෑ. මේ වගේ නිකම්ම කැපිලා යන 2 10 ඒවා එහෙම අපිට දැන් මේ 1024 2 10 දාගත්තාම ලේසියෙන්ම උත්තර හොයන්න පුළුවන්. මේක තේරුණාද? ඒක ඉක්මනට ලියාගෙන පැහැදිලිව ලියන්න. මේක ලියන්න එපා. හරි මේ කිලෝග්‍රෑම් ග්‍රෑම් කතා එක ලියන්න එපා. 1 GB කියන්නේ මෙන්න මෙහෙමයි කියලා මේක ලිව්වා. ඊට පස්සේ 2 GB කියන්නේ මේ ආපු උත්තරේ නැවත දෙකෙන් වැඩි කරන හින්දා මේ දර්ශක එකතු වෙනවනේ 10යි 10යි 21යි 21යි KB. මේක තමයි පිළිතුර වෙන්නේ. මම දැන් තනියෙන් ගානක් දෙනවා හදලා මට උත්තරේ ටක් ගාලා කියන්න ඕනේ. ලියලා ඉවරයිද?
හරි දැන් වෙලාව ඇති. අපි තව ගානක් ලියා ගමුකෝ. මෙහෙම ලියන්න. දෙකයි නෑ sorry දෙකයි එපා 3යි ලියමු. 3යි MB ප්‍රමාණයක යුත් ගොනුවක 3යි මෙගාබයිට් MB ප්‍රමාණයකින් යුත් ගොනුවක ඇති බිට්ස් ප්‍රමාණය ඔන්න ටිකක් අමාරු බිට්ස් BITS බිට්ස් ප්‍රමාණය කොපමණද 3යි MB ගොනුවක ඇති බිට්ස් ප්‍රමාණය කොපමණද දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ මෙගාබයිට්ට ළඟින්ම සම්බන්ධය තියෙන්නේ කවුද කියලා. දැන් මම මෙතන ඉස්සෙල්ලත් ගත්ත GBට ගිගාබයිට්ට ළඟම සම්බන්ධය තියෙන කෙනා තමයි ලිව්වේ. ඒ වගේ ඔයගොල්ලෝ මෙගාබයිට් වලට ළඟම සම්බන්ධය තියෙන කෙනා අරගෙන එයාගෙන් පහළට යන්න. අහන්නේ බිට්ස් වලින්. බයිට්ස් තුත් නෙමෙයි බිට්ස් වලින්. හරි? හොඳට කල්පනා කරලා හදන්න බලන්න පුළුවන්ද කියලා. සම්බන්ධ ටික බලලා හදන්න. මම ලේසි කරන්නම්. මට ලියන්න පුළුවන්. 3යි MB මං කිව්වේ නේද? එතකොට 1යි MB එකක් කියන්නේ කොච්චරද කියලා මම ලියලා දෙන්නම් ඔයගොල්ලන්ට. කැපිටල්ම ලියන්න මෙගාබයිට් 1යි MB කියන්නේ මම ලියන්නම් ඔයගොල්ලන්ට 1024යි කිලෝබයිට් KB. ඔන්න ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට 1024යි KB කියන එක්කෙනාට ළඟම සම්බන්ධය තියෙන එක්කෙනත් එක්ක කොච්චරද කියලා ලියන්න. ඉක්මනට අද පාඩම කරන්න වෙලා යනවා මේ. හරි. දැන් හැදුවද මට උත්තරයක් එවන්නකො ඉක්මනට හැදුවනම් chat එකට දාන්න බලන්න උත්තරේ. දැන් 1024 ලියන්න පුළුවන් 210 කියලා. එහෙම ලියලා මේ මොනවාද දර්ශක එකතු කරලා උත්තරේ දාන්න පුළුවන්. මට ඕනේ බිට්ස් වලින් නේද මම කිව්වේ. එතකොට බිට්ස් වලින් එන්න ඕනේ. එතකොට අන්තිමට බයිට් බිට් අතරේ සම්බන්ධයත් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. තාම කවුරුත් උත්තරයක් දැම්මේ නෑනේ. චේන් එක හැදුවේ නැද්ද? දෙසිය 23යිද?
අනිත් දෙන්න දාන්න බලන්න උත්තර දෙක. ඒ 23 උඩ දෙකේ 23යි. අපි බලමු. කො අනිත් දෙන්නගේ උත්තර සංකල්පට මොකද උනේ? සංකල්පට තේරුම් නැද්ද ගාන හදන්න? තේරුණා. මට උත්තරේ කො? මට එවන්න. හදනකම. හදන්න. bytes මේ මෙතන bits. හරි වෙලා යන හින්දා මම හදන්නම් පුතේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් නැතුව ඇති. මේක බලන්නකො. මේක හරිනේ 1024යි කිලෝබයිට් තමයි 1 MB කියන්නේ. ඊට පස්සේ වැඩි කිරීම 3 නේද? බලමු හරිද කියලා. 1024 කියන්නේ එතකොට අපිට ලියන්න පුළුවන් 2 10 මේක අස්සේ ලියන්න ඉඩක් නැහැ. මෙතන 1024 කියන්නේ ඒකත් 2 10 ඊට පස්සේ මෙන්න මෙතන බයිට්ස්. බයිට් එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 1යි බයිට් කියන්නේ මොකද්ද? 8 bits නේද? bits 8ක්. 8 bits ඒක තමයි අපේ සම්බන්ධේ පටන් ගන්න. එහෙනම් අපි මෙතන වැඩි කරන්නේ කීයෙන්ද? 2 10 වැඩි කිරීම 2 10 වැඩි කිරීම 8යි කියන එක අපි ලියන්නේ කොහොමද? 2 3 2 3 හරි. 8 නෙමේ 8 ලියන්නේ මම 2 3 විදියට. එතකොට පුතේ ඔන්න 10 10යි 20යි මේ 3යි 2 23 මොනවද? bits. ඒකකේ වෙන්නේ bits. චේනුගේ මොකද්ද වැරද්ද උනේ? වැඩි කිරීම 3 නෙමෙයි පුතේ. වැඩි කිරීම 3 හරිනේ. මේකත් නෙමෙයි උත්තරේ නේද? ඇයි මම දුන්නේ 3යි MB. හරි. හරි චේනුක හරි. මොකද කියන්නේ මේ 2 23 වැඩි කරන්න ඕනේ මේ අපි හෙව්වේ 1යි MB එකකට. එහෙනම් අපිට 3යි MB හින්දා මේක 3ෙනුත් වැඩි කරාම තමයි නිවැරදි පිළිතුර එන්නේ. දැන් පැහැදිලි ඇති. සංකල්පට ඔය උත්තරය ආවද? නැහැ. මොකද වැරද්ද? 3 වැඩි කරේ නැහැ. 3 වැඩි කරේ නැහැ. ඒක තමයි පල්ලේ ආරගෙන තමයි ඒකේ 3යි MB වෙන්න ඕනේ. 3ෙන් වැඩි වෙන්න. එතකොට 2 23 කියන එක හරි. හරිනේ. එතකොට ওই වගේ ගණන් ඔයගොල්ලන්ට දැන් හදන්න පුළුවන්. හරි. එහෙනම් මම මේක කියලා දුන්නේ අපේ මේ ගානට අවශ්‍ය වෙනවා ඉදිරියට. ඒ හින්දා මේ
මොකද්ද අපේ ගාන කියන්නේ? දැන් මුල ටිකට හිටියේ නෑ මෙයා. ඒ වුණාට අපිට කරන්න දෙයක් නෑ. අපි කරගෙන ගියා. මෙන්න මේක තමයි ගාන. මේක කියන්නේ මේ සංකල්ප කියන්නේ අපේ මේ 30 එක. ඒ කියන්නේ මේ hard disk එකේ මේ පෙන්නලා තියෙන්නේ එක 30ක්. 30ක මේ අපි කියනවා මේවට tracks කියලා. ඊට පස්සේ මේ පුංචි මේක වෙන් කරලා තියෙන පුංචි කොටු ටිකට sectors කියලා කියනවා. කැටිති කියලා කියනවා. අන්න ඒ වගේ දත්ත තැන්පත් වෙනකොට කොහොමද දත්ත තැන්පත් වෙන්නේ කියන එක තමයි මේ අපි අර ඉස්සෙල්ලා පාඩමේදී කරේ වායන්න කලින්. එතකොට අපිට මේ වගේ මේ දත්ත තැන්පත් වුණායින් පස්සේ මේ hard disk එකේ ධාරිතාවය එහෙම හොයන්න ගණන් එන්න පුළුවන්. ඒකට තමයි මෙන්න මේ විදිහේ ගාණක් දුන්නොත් ඔයගොල්ලන්ට අර bytes kilobyte ඒ වයින් හදන්න තිබ්බොත් දැනගන්න ඕන හින්දායි මම අර මුල ටික කියලා දුන්නේ. හරි පොඩ්ඩක් අපි යටින් ප්‍රශ්නයක් ලියමු. මේව ලියමුකෝ දෘඩ තැටියක ධාරිතාවය ගණනය කිරීම. දෘඩ තැටියක ධාරිතාවය ගණනය කිරීම. කියලා මේ උදාහරණ ලියා ගන්න. දෘඩ තැටියක තැටි ගාන 3යි. ප්ලේට්ස් ගාන 3යි. එක් තැටියක ඇති වලලු ගාන ට්‍රැක්ස් ගණන 200යි. එක තැටියක හරි එක තැටියක මෙන්න මේ වගේ ට්‍රැක්ස් 200ක් තියෙනවලු. එක වලල්ලක ඇති සෙක්ටර්ස් ගාන 40යි. එතකොට එක ට්‍රැක් එකක තියෙන මේ වගේ පොඩි කැටිති නැත්නම් සෙක්ටර්ස් තියෙනවලු 40ක්. සෙක්ටර් එකක ධාරිතාවය දීලා තියෙනවා 1024යි බයිට්ස් කියලා. ඒ කියන්නේ කීයක්ද? බයිට් 1024 කියන්නේ 1යි KB නේ කිලෝබයිට් 1ක්. ඊට පස්සේ වේගය දීලා තියෙනවා. වේගය මේ ගන්න හදන්න නම් අවශ්‍ය නැහැ. මේ කමක් නෑ. ඔයගොල්ලෝ මෙන්න මේක ඉක්මනට ලියාගෙන යටින් ලියන්න දෘඩ තැටියේ මුළු ධාරිතාවයේ සෙවීම කියලා අපි ක්‍රමේ ලියමු. ටිකක් ඉක්මනට ලියන්න. හයසිය RPM කියන්නේ වේගය rounds per minute. ඔච්චර මොකද? rounds ROUNDS per minute. උන්ට කැපෙන වාර ගානකදී වේගය ඔච්චරද කියන එක. ඒක මේ ගාන හදන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි නේද පුතේ? ඊට පස්සේ අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට ගාන දැක්ක ගමන් තේරෙනවා දෘඩ තැටියේ මොනවද කොච්චරක්ද මේ තැටි ගාන තියෙනවා 3යි කියලා. එක තැටියක ට්‍රැක්ස් ගාන තියෙනවා 200ක් තියෙනවා. එක වලල්ලක සෙක්ටර්ස් ගාන තියෙනවා. සෙක්ටර් එකක ධාරිතාවය තියෙනවා. එහෙනම් සෙක්ටර් එකක ධාරිතාවය තියෙනවා අපිට එක වලල්ලක තියෙන සෙක්ටර්ස් වල මුළු ධාරිතාව හොයන්න පුළුවන් නේද? කොහොමද හොයන්නේ? සෙක්ටර් එකක ධාරිතාවය දන්නව නම්
සෙක්ටර්ස් 40ක් තියෙනවා නම් එක වලල්ලක තියෙන සෙක්ටර්ස් ගාන හොයන්නේ මේ 1024 වැඩි කරන්න ඕන 40 නේද? ඊළඟට එක තැටියක වලලු මෙච්චර තියෙනවා නම් එහෙනම් එක තැටියක තියෙන එක තැටියක ධාරිතාවය හොයන්න මේ එක වලල්ලක තියෙන ධාරිතාවය වැඩි කරන්න ඕන ට්‍රැක්ස් ගණනේ 200. ඊට පස්සේ ඒ ට්‍රැක්ස් ගාන ඒ කියන්නේ 200 ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වගේ 33ක් තියෙනවා නම් මොකද කරන්න ඕන 3ෙන් වැඩි කරන්න. තේරුණාද ඒ කියපු එක? හදපු කොටස තියෙනවද බලමු. අද මේක නෑ මම කියවන්නම් ඔයගොල්ලන්ට ලියලා හදන්න පුළුවන්. මේ කොටස නෑ මම හිතන්නේ. හරි මෙහෙම ලියන්න පුතේ. අපි ලියමු අපි කොතනින්ද පටන් ගන්නෙ? හරි මෙන්න මේකේ අපි ලියමු මුලින්ම මෙතනින් පටන් ගමු. එක් වලල්ලක ඇති සෙක්ටර්ස් වල මුළු ධාරිතාව එක වලල්ලක ඇති සෙක්ටර්ස් වල මුළු ධාරිතාව සමානයි කියලා එක ට්‍රැක් එකක තියෙන සෙක්ටර්ස් 40ක් තියෙනවා. එක සෙක්ටර් එකක ධාරිතාවය මෙච්චරයි. එහෙනම් එක් වලල්ලක ඒ කියන්නේ එක් ට්‍රැක් එකක ඇති සෙක්ටර්ස් වල මුළු ධාරිතාවය සමානයි 40 වැඩි කිරීම මට ලියන්න පුළුවන් ඕනනම් මේක නේද? මෙහෙම ලියවෙන්නේ 40 වැඩි කරන්න කීයෙන්ද 1024යි මේක දීලා තියෙන බයිට්ස් ඉඳ මම එහෙමම ලියන්න 1024යි මොනවද බයිට්ස් හරිනේ ආයි කියන්නකෝ. ආයි කියන්නේ මොකටද දන්නේ ඇහුන්නේ නෑනේ. හරි ඔන්න බලන්නකෝ මොකද මම කිව්වේ එක් වලල්ලක ඇති ඒක හරිද එක් වලල්ලක ඇති ඒක ලිව්වා. අර මූලික ධාරිතාවය එතෙන්ටම ලිව්වා. මුළු ධාරිතාවය පිටේ හොඳ එක් වලල්ලක ඇති සෙක්ටර්ස් වල මුළු ධාරිතාවය සමානයි කියලා මොකද කරන්නේ අපි 40 වැඩි කිරීම 1024යි බයිට්ස් බයිට්ස් වලින් ඉදිරියට සාමාන්‍ය ඒකකේ දාන්න පිටිපස්සෙන් හරි මේකේ වැරදි ඉස්සරහින් දාගෙන තියෙන එක 1024යි බයිට්ස් අපි ග්‍රෑම් කිලෝග්‍රෑම් මේ සිංහලෙන් ලියනකොටනේ ඉස්සරහින් දාන්නේ ඒකකේ දාන්න පිටිපස්සෙන් 40 වැඩි කිරීම 1024යි බයිට්ස් මේ මම කිව්වේ මොකක්ද එක වලල්ලක තියෙන සෙක්ටර්ස් වල ධාරිතාව එක වලල්ලක ඊට පස්සේ ඊළඟ එකේ ලියන්න වලලු නැත්නම් ට්‍රැක්ස් 200ක ට්‍රැක්ස් 200ක මුළු ධාරිතාවේ ට්‍රැක් දෙක ප්ලේට් එකක ට්‍රැක්ස් 200ක් තියෙනවලු එහෙනම් ට්‍රැක්ස් 200ක තියෙන මුළු ධාරිතාවය මොකද කරන්නේ මේ සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ මේක වැඩි කරන්න පුතේ මේ ආපු උත්තරේ වැඩි කරන්න 200ෙන් වැඩි කරන්න මේ ආපු උත්තරේ බයිට්ස් මෙච්චර ප්‍රමාණයක් 200ෙන් වැඩි කරන්න මේ අපි කරේ එක ප්ලේට් එකක එක තැටියක නමුත් අපිට තැටි 3ක් තියෙන හින්දා මේක හරි නේද මේකත් උත්තරේ තාම අපි බයිට්ස් වලින් ලිව්වේ CM වැඩි කරා ආපු උත්තරේ ඊට පස්සේ ලියන්න දෘඩ තැටියේ තැටි 3ක් ඇති බැවින් දෘඩ තැටියේ තැටි 3ක් ඇති බැවින්
මුළු ධාරිතාව මේ වගේ තුනක් තියෙන හින්දා මුළු hard disk එකේ ධාරිතාවට මොකද වෙන්නේ මෙන්න මේකත් වැඩි කරන්න හරි ඕකත් වැඩි කරන්න කීයෙන්ද 3 එක ප්ලේට් එකක අපි දන්නවා ඒ වගේ 3ක හරිද ඔන්න ඔය එන්නේ අපිට දැන් බයිට්ස් වලින් ඊළඟ පේළිය ලියන්න පිළිතුර KB වලින් අපි කිලෝ බයිට් වලින් සැලකුවොත් මොකද්ද ඔයගොල්ලෝ කියන්න මට කරන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ බයිට්ස් වලින් අපිට ඕන කිලෝ බයිට් වලින් තැටි ගාන 3යි පුතේ අපි එකක් දීවේ නෑනේ මොකද්ද තැටි එක තැටියක මෙහෙම එක තැටියක් ගත්තොත් ඕකේ ඉහළ පහළ දෙපැත්තක දත්ත තැන්පත් වෙනවා හරිද එක තැටියක දෙපැත්තෙම දත්ත තැන්පත් වෙනවා එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේකත් පුතේ දෙකෙන් වැඩි කරා ඒ කියන්නේ තැටි 3 නම් පැති 6ක් තියෙනවා තේරුණාද තැටි මේ වගේ 3ක් තියෙනවා කියන්නේ පැති 6ක දත්ත තැන්පත් වෙනවා. මේක මම ලිව්වේ නෑනේ. මේක ඔයගොල්ලෝ මේ ලියාගෙනම මේ එක පේජයක් ලියාගෙනම හරි කමන්නේ. මෙහෙම ලියන්න. එක තැටියක පැති දෙකේම දත්ත තැන්පත් වන බැවින් එක තැටියක පැති දෙකේම දත්ත තැන්පත් වන බැවින් කියලා මේ ධාරිතාව මෙන්න මෙහෙමත් ලියන්න. මේක තුනෙන් මේ සෝරි දෙකෙනුත් වැඩි වෙනවා කියන එක ලියා ගන්න. ඊට පස්සේ යටින් ලියන්න කිලෝබයිට් වලින් කීයද කියලා. කොහොමද ඒක හොයන්නේ? මේ අපිට ආපු උත්තරේ එන්නේ බයිට්ස් වලින් නම් අපි ඒක බෙදනවා කීයෙන්ද? කිලෝබයිට් කරන්න අපි බෙදන්නේ 1024. එහෙනම් අපි මේක බෙදනවා 1024න් බෙදුවාම ඔන්න ලැබෙනවා කොච්චරද කිලෝබයිට් කියන. එතකොට මෙන්න මේක කැපිලා යනවා. මේ 1024 මේ 1024 කැපුණාම එන්නේ 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12 වරක් 4 48000යි. KB උත්තරේ එන්න ඕනේ කීයද? 48.03 කිලෝබයිට්. තේරුණාද? අතන මතක තියාගන්න එක ප්ලේට් එකක මේ දෙපැත්තක් තියෙනවා. පැති දෙකේම තැන්පත් වෙනවා. එතකොට අපිට ඒකත් දෙකෙන් වැඩි කරන්න සිද්ධ වෙනවා. හරි මේක 1024න් බෙදුවාම මොකද වෙන්නේ? මේකට මේක කැපිලා යනවා. ඉතුරු ටික වැඩි කරන්න තියෙනවා. 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12 වරක් 4 48. තේරුණාද කවීෂට? ඔව් ටීචර්. හරි පුතේ එහෙනම් ඒ වගේ සරල ගානක් ඒ වගේ එකක් හදා ගන්න පුළුවන් නේ. හරි. ඔන්න ඊට පස්සේ මම දැන් එතනින් මේ කොටස නවත්තනවා. මේ වගේ ගණන් අපි තව කීපයක් ඉදිරියට හදමු. අද පාඩමට යමු අපි. අපි එදා කරලා නවත්තපු තැන. මොකද්ද? අපේ මාතෘකාව වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ මේක අපි දීපු PDF එකේ තියෙනවා දත්ත ගොනු තැන්පත් කිරීමේ ක්‍රමවේදයන් කියන එක. හරි මෙන්න මේ කොටස කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. අරකට ටිකක් වෙලාව ගියා කමක් නැහැ. මේක තියෙනවා පුතේ ඔයගොල්ලන්ගේ පිටු අංකය 16. හරි පිටු අංකය 16 චුට්ටක් බලන්න. අපි අර කියපු මේ ට්‍රැක් සෙක්ටර්ස් ඒ ටිකක් මේකේ පෙන්නලා තියෙනවා. මේ ටික කියව ගන්නත් ඔයගොල්ලෝ කියව ගන්න ඒ ටික.
මෙන්න මේකයි මම මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දත්ත ගුණ තැන්පත් කිරීමේ ක්‍රමවේදයන්. තියෙනව නේද පොත අතේ? පිටුව කියද? පිටුව අංකය 16. මේකෙදි කරන්නේ ඔපරේටින් සිස්ටම් එක විසින් අපි දත්ත මේ හાર્ඩ් ඩිස්ක් එකේ නැත්නම් කම්පියුටර් එකේ තැන්පත් කරනකොට ඔපරේටින් සිස්ටම් එක විසින් අනුගමනය කරන මේ ක්‍රම ඒ කියන්නේ වර්ග 3කින් එයා තැන්පත් කරගන්න. අන්න ඒ වර්ග 3 ගැන තමයි මෙතෙන්දි ඉගෙන ගන්න. හරි මේ ටික කියව ගන්න. දැන් තැන්පත් කරන මේ දත්ත ගුණ ටික කළමනාකරණය කරගන්න ඕනේ. එතකොට ඉක්මනින් දත්ත ගුණ භාවිත කිරීමේදී ඉක්මනින් දත්ත වෙත ළඟා වීමේ හැකියාව පැවතිය යුතුයි. එතකොට ඒ සඳහා තමයි මෙහෙයුම් පද්ධතිය විසින් ප්‍රධාන ක්‍රම 3ක් අනුගමනය කරනවා කියලා තියෙනවා. පළවෙනි එක ආසන්න ස්ථානයන්හි දත්ත තැන්පත් කිරීම. නැත්නම් අපි ඒකට නමක් කියනවා යාබද විභජනය කියලා. contiguous allocation කියලා. හරි ඒකෙදි සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේක අපි ගත්තොතින් hard disk එකේ මේ කොටස් විදියට නැත්නම් අපි මේවා sectors විදියට ගත්තොතින් මේ අපේ ෆයිල් එක තැන්පත් වෙන්නේ එක ළඟ පිහිටි sectors වල. ඒ කියන්නේ දැන් ඕන sectors කිව්වම මතක් වෙන්න ඕන මෙහෙම track එක තියෙනවා track එකේ මේ කොටස් වල පොඩි අර කැටිති කියන එක track මේක තිබ්බ නේද? මෙන්න මේ පොඩි කොටස් sectors කියන්නේ track එකේ නේද? අන්න ඒවා එක ළඟ පිහිටි ඒවායි තමයි මේ ක්‍රමේදී දත්ත තැන්පත් වෙන්නේ. දැන් මේකේ උදාහරණයක් දීලා තියෙනවා. මේ බලන්නකෝ ෆයිල් එකක් තියෙනවා නම තමයි count කියලා length එක 2යි. ඒ කියන්නේ sectors දෙකකට තමයි මේක යන්නේ. පටන් ගන්නෙ බිඳුවේ ඉඳන් එහෙනම් එක ළඟ පිහිටිනම් 0.1යි. sectors 2යි. හරි ඊළඟට tr කියලා එකක් තියෙනවා. ඒකේ start එක 14 මෙන්න මෙතන. මම පොඩ්ඩක් මාක් එකක් දාන්න පේනව නේද ඔයගොල්ලන්ට? මෙන්න මෙතන ඉඳන් මේ 14 length එක 3යි. එහෙනම් 14 15 16 මෙන්න මේ තුනේ තමයි මේ ෆයිල් එක තියෙන්නේ. එක ළඟ පිහිටියේ වගේ ළඟ පිහිටි sectors වල තමයි එයා තැන්පත් කරන්නේ. ඊළඟට mail කියලා එකක් තියෙනවා 19න් පටන්ගෙන length එක 6ක් වෙනවා. එහෙනම් එයා 19 20 21 22 23 24 ඔන්න. හරි නේද sectors 6? 19 20 21 22 23 24. ඔය විදිහට තමයි මේ ෆයිල් එකේ data ටික තැන්පත් වෙන්නේ. ඊළඟට list කියලා එකක් තියෙනවා. එයා තියෙන්නේ 28 ඉඳන් length එක 4යි. එහෙනම් මෙන්න මේ විදිහට එකලම්. ඊළඟට 6 F කියලා එකක් තියෙනවා. එයා 2යි තියෙන්නේ length එක. ඒ කියන්නේ දිග 2යි කියන්නේ sectors දෙකක තමයි එක ළඟ පිහිටි sectors වල තමයි තැන්පත් වෙන්නේ. දැන් ඔහොම තැන්පත් වුණාම අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ මැද ඉතුරු වෙන තැන් වල ඉතුරු වෙන ඉඩස්. නිකන් අපතේ යනවා. හිතන්නකෝ දැන් මේ තැනින් ওই විදිහට එක ළඟ පිහිටි ඒවා ඉවරුණාන් පස්සේ දැන් අපිට එනවා නම් ඔන්න දැන් මේ තුන විතරයි ඉතුරුනේ කියමු. අපිට එනවා තව ෆයිල් එකක් තැන්පත් කරන්න මේ sectors 4ක් අවශ්‍ය වෙනවා. නමුත් 3යි අපිට ඉඩ තියෙන්නේ. ඔන්න ගැටලුවක් වෙනවා. එතකොට අනවශ්‍ය විදියට ඉඩ තියාගෙනත් අපිට දාගන්න නැති වෙනවා. හරි? ඒ කියන්නේ මේක තැන් වල සේව් වෙන්නේ නැහැ නේ. එක ළඟ තියෙන්න ඕන sectors වල ඉඩ. ඒ හින්දා මේක මේ ඇත්තටම එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි මේ විදියට තැන්පත් වෙන එක. එතකොට මේකේ මේ ටික කියවන්න බලන්න. මේකේ තියෙනවා සාමාන්‍යයෙන් උපරිම දත්ත ප්‍රමාණය මම කව 512යි වර්තමානයේ ඊට වඩා වැඩි තියෙන්නත් පුළුවන් කියලා. එතකොට මේකේ බිට්ටු ප්‍රමාණය ඒ කියන්නේ ෆයිල් එකක දැන් අපි හිතුව මේ ටික සේව් මේ 14 15 16 තියෙන ෆයිල් එක ඒකේ තියෙන ෆයිල් එකට අපි තව මොනවා හරි අලුතෙන් ඇඩ් කරලා තව ෆයිල් එක ලොකු වෙනවා. සයිස් එක ලොකු වෙනවා. සයිස් එක ලොකු වුණායින් පස්සේ මෙන්න මේක දාගන්න අමාරු වෙනවා. 17 18ත් ඉඩමත් දැන් මේ දෙකත් පිළිලා කියන්නේ. එතකොට ඔන්න දැන් මේ අනුයාතනේ මෙයාලා එක ළඟනේ මේ සේව් වෙන්නේ. ඔන්න එතකොට ඉඩමත්. එහෙම ප්‍රශ්න මේ ක්‍රමේදී ඕගොල්ලන්ට පේනවා. හරිද? ඒ හින්දා ඔන්න තවත් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. බලමු මේක ඉස්සෙල්ලා අඩුපාඩු මොනවද කියලා. ඔවා මේ විභාගෙට එන්න පුළුවන් මේ ක්‍රමේ ඊළඟ ක්‍රමේ තියෙන මේ වාසි මේකේ තියෙන අවාසි
එහෙම එන්න පුළුවන්. හරි මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණ ඊළඟ පිටුවේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. සරලයි. ඒ කියන්නේ එක ළඟ සේව් වෙන්නේ ප්‍රශ්නයක් නැහැ සරලයි. ප්‍රවේශය පහසුයි. ෆයිල් එකේ කොටස් ටික හොයාගන්න ලේසි. ළඟ තියෙන හින්දා. ගොනුව නිර්මාණය වන අවස්ථාවේදී ගොනුවේ ප්‍රමාණය නොදනි. ගොනුව නිර්මාණය වෙනකොට මේ කොටස් ටිකේ ඔක්කොම එකතුවෙන් තමයි ගොනුවේ ප්‍රමාණය ගන්න කොච්චරක් යනවද කියන එක කෙලිම ගන්න බෑ. ගොනුවේ ප්‍රමාණය වැඩි කර ගැනීම අපහසුයි. මං කිව්වේ නැවත අපි අලුතෙන් මේ එකතු කරායින් පස්සේ ඒක එක ළඟ තියෙන තැනක දාගන්න අමාරු වෙනවා. බාහිර ඛණ්ඩනීකරණය මොක පස්සේ තියෙන වචනේ නමුත් මම දැන් කියන්නම් මෙතන බාහිර ඛණ්ඩනීකරණය කියන්නේ විදිහ මම කිව්වා වගේ අර තැන් වල ඉඩ තියෙනකොට අපේ අර දැන් අපි යම් පිටුරට මෙන්න මෙතන මෙන්න මේ තැන් වල මේ ඉඩ තියෙනකොට මේවා අපතේ යනවා මේවා හිස් ඉඩ වලට වෙනත් ඒවා දාගන්න බැරි වෙනවා. දැන් මේවා පිටුනයින් පස්සේ එකක් විතර ඉඩ තිබ්බොත් ඒකට දාන ෆයිල් එකේ ප්‍රමාණය වැඩි නම් ඒවා අපිට ඉඩ තියෙන තැන් වලට සේව් වෙන්නේ නැහැ නේ. එක ළඟ තියෙන්න එපා ඉඩ. අන්න එතකොට ඉඩ නැති වෙනවා. එතකොට අනවශ්‍ය විදිහේ හිස් ඉඩවල් පෙන්නුවට අපිට අපේ ෆයිල් ටික දාගන්න ඉඩ මදි වෙනවා. අන්න එහෙම ප්‍රශ්නයක් මේ ක්‍රමේදී තියෙනවා. හරි ඒකයි ඒ ඛණ්ඩනීකරණය කිව්වේ මේ ඒක අපිට නැති කරන්න ක්‍රමයකුත් තියෙනවා. ඔන්න ඊට පස්සේ බලන්න ඒකට අවාසියක් කිව්වේ බාහිර ඛණ්ඩනීකරණය. එතකොට මේ මොනවාද අනවශ්‍ය විදියට මේකේ වාසි තියෙනවා ක්‍රියාත්මක කිරීම පහසුයි. එතකොට අර අපි දන්නවනේ දැන් එක ළඟ පිහිටි හින්දා ආරම්භ කරේ එකෙන් නම් ඊළඟට අවසන් වෙන්නේ 3 මේ පැටිති 3ක් නම් 0.1 ඒ වගේ අපිට මේ බ්ලොක් එක අරහා ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එක පෙළට බ්ලොක්ස් කිහිපයක් තුල තැන්පත් වෙන නිසා ප්‍රවේශ වේගය දැන් අපිට හොයන්න ගියාම ලේසි ෆයිල් එක තියෙන එක ළඟ සෙක්ටර්ස් වල. එතකොට ප්‍රවේශ වේගය වැඩි. බාහිර ඛණ්ඩනීකරණය කිව්වේ මං කිය අනවශ්‍ය විදිහට හිස් තැන් තියෙනවා. ඒ තැන් වලට ෆයිල් දාගන්න ක්‍රමයක් නැහැ. ඔන්න දෙවෙනි ක්‍රමේ තියෙනවා ඔයගොල්ලන්ට සම්බන්ධතා ක්‍රමය ඔස්සේ දත්ත තැන්පත් වීම. හරි? linked allocation. ඒ කියන්නේ link එකක් කියන්නේ සම්බන්ධතාවයක් ඇති වෙලා කියන එකනේ. අන්නේ linked allocation ක්‍රමය ඒකෙදි බලන්නකො මොකද වෙන්නේ කියලා. මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ උදාහරණයක් හිතන්නකො. අපි නිකන් මේ අපි හිතමු මොකක් හරි ඔන්න යාළුවෝ 4 දෙනෙක් ගමනක් යනවා. ඒ අනකොට පුතේ බස් එකේ එක ළඟ දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එක ළඟ සීට් වල වාඩි වෙනවා. අපි කලින් කිව්වා වගේ. නමුත් එක ළඟ සීට් වල ඉඩ නැහැ. නේද? තැන් වල ඉඩ තියෙනවා. හැබැයි මොකද කරන්නේ පරක්කු වෙන හින්දා කමන්නේ අපි තැන් වල වාඩි වුන් කියලා 4 දෙනා බස් එකට නගිනවා. නැගලා තැන් වල වාඩි වෙනවා. හැබැයි මේකේ පළවෙනි ප්‍රධානියා විදියට ඉන්න පළවෙනි කෙනා තමයි දන්නේ කොහෙන්ද බහින්න ඕන කියලා. මේක බස් එකෙන් බහින්න ඕන තැන දන්න. එතකොට එයා හැමතිස්සෙම අනිත් අය වාඩි උනේ කොතනද කියලා කල්පනාවෙන් ඉන්නවා. අනිත් අය වාඩි වෙච්ච තැන. එයා ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාවයක් තියාගන්නවා. නැත්නම් ඉතින් අනිත් අය මේ ඉඳ ගියොත් එහෙම අරයා විතරක් බහැලා යනවනේ. එහෙම නෑ. පළවෙනිය සම්බන්ධතාවය තියාගෙන ඉන්නවා අනිත් අයත් එක්ක. හැබැයි වාඩි වෙන්නේ තැන් වල. අන්න ඒ වගේ තමයි මේ ෆයිල් සිස්ටම් එකේදී වෙන්නේ. මොකද්ද වෙන්නේ? මෙයාගේ පටන් ගැනීම තියෙනවා. මේ උදාහරණ බලන්නකො ෆයිල් එකේ නම G කියලා තියෙනවා. ස්ටාර්ට් එක 9. මෙන්න මේ කැටිත්තේ. හරි 9 වෙනි කැටිත්තේ ඉන්නේ යා. ස්ටාර්ට් එක 9. එන්ඩ් එක තියෙනවා 25. මෙන්න මෙතන තමයි එන්ඩ් එක. මේ පේනවාද ඔයගොල්ලන්ට මේ ඊතල මේ 9 කියන එක මේ වගේ වගුවක් හදාගෙන තියෙන්නේ. 9ට අදාළව එයා මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඒ අනිත් අයත් එක්ක සම්බන්ධයි. ඊළඟට 16 කැටිත්තට යනවා. ඊළඟට 1ට යනවා. 10ට යනවා. ඊළඟට කීයටද 25ට යනවා. ඔන්න ඔය වගේ ඒගොල්ලොත් එක්ක සම්බන්ධයි. එන්ඩ් එක තමයි 25. එන්ඩ් එකත් මේ වගුවේ ලියවෙන්නේ. ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි ලියවෙන්නේ. හරි එතකොට ඒගොල්ලෝ අතර සම්බන්ධය ඇති වෙනවා.
බලන්නකො මේකේ කියලා තියෙන එක චුට්ටක්. ගොනුවක දත්ත තැන්පත් වීමේදී දෘඩ තැටියේ එක ළඟ පිහිටි කැටි කිහිපයක තැන්පත් නොවි. කලින් එකේදී එක ළඟ පිහිටි විවිධ ස්ථානයන්හිදී දත්ත තැන්පත් වීමක් සිදුවේ. සෑම දත්ත කාණ්ඩයක් තුලම ගොනුවේ ඊළඟට ගමන් කළ යුතු කාණ්ඩ ලිපිනය අඩංගු වේ. මෙම ක්‍රමවේදය ෆැට් ෆයිල් සිස්ටම් හි භාවිත කරන ලදී. ෆැට් ෆයිල් NTFS ඊළඟ දවසේ කියලා දෙන්න අද වෙලා නැති වුණා. එතකොට මේක පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් තියෙනවා. MS-DOS, OS2 වැනි OS වල කාර්යක්ෂමතාවය ඉඩ වෙන් කර ගැනීමට මෙම ක්‍රමය භාවිත කරා. එතකොට අනිත් කලින් කතා කරපු ක්‍රමයට වඩා මේකේ තියෙන ස්ථානය මතක තියාගෙන දැන් අර පළවෙනියට වාඩි වෙච්ච යාළුවා දැනගන්න ඕන අනිත් අය වාඩි වෙලා ඉන්නේ මොන සීට් වලද කියලා. මොකද ඒගොල්ලෝ කතා කරගෙන අවසානයේදී බහින්. එතකොට ඒ අතර සම්බන්ධතාවයක් තියාගන්න එක තමයි මේ පළවෙනියගෙන් පටන්ගෙන අදාළ මේ සෙක්ටර්ස් වලට සම්බන්ධතාවය තියාගන්න එක තමයි මේකේ ලක්ෂණ. ඔන්න එතකොට බාහිර ඛණ්ඩනීකරණය සිදු නොවේ. ඒ කියන්නේ මේ හිඩස් නැහැ. ඇයි අපිට එක ළඟ සෙක්ටර්ස් තියෙන්න ඕනේ නේද? තියෙන තැන් වල සම්බන්ධතාවය ඇති කරගෙන අපේ ෆයිල් එකේ data ටික ඔක්කොම hard disk එකේ තැන්පත් කරගන්න පුළුවන්. ගොනුවේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරගත හැකියි. ඇයි මේකේ මේ 25න් පස්සේ තව ෆයිල් එකක් ඕන නම් අපිට කොහේ හරි තියෙන තැනකට අපේ ෆයිල් එකේ ඉතුරු කොටස දානවා. එතකොට දාගත්තට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාට ඒක සම්බන්ධ වෙනවා. එතකොට අපිට අන්තිමට මේ end එක වෙනස් වෙන එක විතරයි වෙන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොනුවේ දත්ත කරා ප්‍රවේශ වීමට සෙවීම් ගණනාවක් අවශ්‍ය වෙයි. ඔන්න ඒක ටිකක් කරදර වෙනවා. ඇයි එක ළඟ පිහිටි නෙමෙයි මෙයා හොයන්න ඕන ඊළඟ කෙනා හොයන්න ඕන ඔය විදියට සෙවීම ටිකක් කරදර වෙනවා. ගොනුව පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි ඛණ්ඩනීකරණය අවම වේ. ඒකෝට හිස් අවකාශ අනවශ්‍ය විදියට මේ data නැතුව හිස් අවකාශ තැන් වල තියෙන එක මේ අඩු වෙනවා. ප්‍රවේශය හැමින් සිදු වෙනවා කියලා තියෙනවා. හරි ඊළඟ එකත් ඉක්මනට බලමු අපි. ඊළඟ වර්ගය තමයි මොකද්ද? සුචි වගුවක් ඔස්සේ දත්ත ගබඩා කිරීම. index allocation. හරි සුචි වගුවක් ඔස්සේ. මේකෙදි වෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම මේ උදාහරණයෙන් බලන්න මේ Git කියන ෆයිල් එකේ අපි හදා ගන්නවා index block කියන එක. අපි නෙමෙයි operating system එක විසින් hard disk එකේ හදනවා. index block කියලා එකක් හදනවා. ඒකේ තමයි මේ ඔක්කොම මේ ෆයිල් එකට අදාළ තියෙන තැන් sectors ටික මේ ඒ වගේ අංක ටික දාලා තියෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ 19 කියන මෙන්න මේ sector එකේ මේකට සම්බන්ධ සියලුම වෙනත් සම්බන්ධ වෙන්නේ. මේකට සම්බන්ධයි 1 කැටිත් එක sector එකේ තියෙනවා කොටසක්. ඊළඟට 10 9 ඊළඟට 16 25 ඔය විදියට මේ වගුව හදා ගන්නවා අපි. ඒතර ඉන්ඩෙක්ස් බ්ලොක් එක තමයි 19. ප්‍රධාන එක විදියට මේ 19 කියන සෙක්ටර් එකේ මේකේ තියෙන ඔක්කොම ෆයිල් එකක තියෙන මේ data ටික දාපු sectors ටිකේ අංක ටික දාලා සම්බන්ධය ඇති කරගෙන තියාගන්න. එතකොට මොකද වෙන්නේ මේකේ? සුචි අගය භාවිතයෙන් අපි කියන්නේ මේකට සුචි අගය. ඒක තියෙන්නේ කොතනද? ෆයිල් එකේ එක කියන සෙක්ටර් එකේ තමයි එක කොටසක් තියෙන්නේ. 10 කියන සෙක්ටර් එකේ තමයි අනිත් කොටස තියෙන්නේ. ඒක සුචි අගයක් දාගන්නවා. ගොනුවේ අවසානයේ ශුන්‍ය දර්ශනයකින් නිරූපණය වේ. බාහිර ඛණ්ඩනීකරණය නැත. මේ ටික කියලා දෙන්නම්. ඊළඟට සුසංහිතකරණයක් නැත්නම් මේවා ඉදිරියට තියෙන මේ වචන ඇත්තටම එතකොට මේකේ අරවට වඩා පහසුව මතක තියාගන්න මේකේ තියෙන හින්දා ඉන්ඩෙක්ස් බ්ලොක් එකේ අපිට අවශ්‍ය ෆයිල් එකේ මේ සෙක්ටර් නම්බර් එක තියෙන හින්දා නැත්නම් සුචියගේ තියෙන හින්දා පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්. මේ ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක්. සුචි වගුවක් මේ ආධාරයෙන් දත්ත ගබඩා කිරීම. වෙලාව නම් ඉවර වුණා වගේ. නේද? හරි ඊළඟ දවසේ අපි ඊළඟ කොටස කරමු ඛණ්ඩනීකරණයක් විනාඩියෙන් චුට්ටක් එක පොඩ්ඩක් පෙන්නන්නම්. ඔන්න ඛණ්ඩනීකරණය
මම කිව්වා ඛණ්ඩනීකරණය කියන එක මේ කොටසත් කියව ගන්න පුතේ. ඒකට ඊළඟ දවසේ NTFS ඒ දෙක කියලා දෙන්න. මේ තියෙන්නේ ගොනුවක් රුඩ තැටියක හෝ සැනලි මතකයක් කියන්නේ මොකද්ද? පෙන් ඩ්‍රයිව් එකක්. ඒකකික තැන්පත් කිරීමේ සමහර අවස්ථාවලදී ඒ කියන්නේ විශේෂයෙන් ගොනුවේ ප්‍රමාණයෙන් විශාල වෙත්ම ගොනුව ප්‍රමාණයෙන් විශාල වෙත්ම එහි එක දිගට තැන්පත් වීම සිදු නොවීමට ඉඩකඩ පවතී. ඒ කියන්නේ ෆයිල් එකේ ප්‍රමාණය ටිකක් වැඩි නම් අපිට බෑ එක ළඟ තැන්පත් කරගන්න. කොටස් විදියට වෙනස් වෙනස් තැන් තැන් වල අපි කිව්වා අර පළවෙනි මේ ක්‍රමයේදී කියන්නේ අපේ මොකද්ද පළවෙනි ක්‍රමය කිව්වේ ආසන්න ස්ථානයේ නැත්තම් contiguous allocation එකේදී පාවිච්චි වෙනකොට තැන් තැන් වලයි තැන්පත් වෙන්නේ. නේද? ඊට තියෙන කොට එතකොට මේ sorry තැන් තැන් වල නෙමෙයි අනුයාත් ළඟ තැන් වල තැන්පත් වුනහම මේ අර ඉඩස් ගොඩක් ඉතුරු වෙන්න පුළුවන්. ඒකට මේ එතකොට තමයි මෙන්න මේ ඛණ්ඩනය සිද්ධ වෙන්නේ. හරි මේ හිස් අවකාශ ඇති වෙන්නේ. ඔන්න ඒකට ඊට පස්සේ මේ ටික ඔයගොල්ලෝ කියව ගන්න. මේ වැඩි කාලයක් ගත වෙනවා ඔය ටික තියෙනවා. මේකට කියනවා අපි මේකට කරන්න ඕන ඩීෆ්‍රැග්මන්ටේෂන් කියන එක. මම ඊළඟ දවස් පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. ඩීෆ්‍රැග්මන්ටේෂන් කරායින් පස්සේ අර හිඩස් ටික අයින් වෙලා ඔක්කොම එක ළඟට වෙලා අපිට හાર્ඩ් ඩිස්ක් එකේ වැඩි ඉඩ ප්‍රමාණයක් හදලා දෙනවා. හරි ඒක කරන විදිහ ඊළඟ දවසේ කියන්නම්. මේ ටිකක් කියව ගන්න පුතේ. පැට් එකයි NTFS එකයි ඊට පස්සේ ක්‍රියාවෙන ඒ ටික තියෙන්නේ. ඒ නෝට් එක ඒ ටික ඔක්කොම කියවගෙන තියාගන්න ඊළඟ දවසේ කරමු. මේ අද එකේ මොන හරි ගැටලු තියෙනවද අර ගාන නැවත හදන්න මම තව ගානක් දෙකක් ගෲප් එකට දාන්නම් හදන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? අට පහුවෙච්ච හින්දා අපි නවත්තන්නයි යන්නේ. නෑ නේද? එහෙනම් සංකල්ප නෝට් එක සම්පූර්ණ කරගන්න කාට හරි කියන්න. මේ ෆොටෝ එකක් හරි එවාගෙන හරි එඩිට් කරගන්න. එහෙනම් පාඩම නවත්තමු පුතේ. ආයිබෝවන්. අයිබෝන්